කාමරේ වෙන්නේ නැති. ගෙදර ඉන්නේ මං විතරයි. එහෙමනම් ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා ශරීරයෙන් හම්බ වෙලාම යමු. ඔව් මේක අපේ අම්මට අපිට වෙන්නේ ලොකු අවනම්බුවක් කියලා තේරුම් ගලා දුන්නේ නැත්නම් එහෙම අම්මා රස්තියාදුකාරීව මේ ගේ ඇසට වැද ගන්නවා. මං කිව්වා පූර්ණය වැඳපු කෙල්ලගෙන. ශෙරීන් කවදාවත් ඔය කෙල්ලෝ මේ ගෙදරට වද්ද ගන්න. එහෙනම් ශරීරයෙන් කරුණු කාරණා තේරුම් අරගෙන තියෙනවා. අපි මේ ආවෙත් මේක තේරුම් කරලා දෙන්න. පූර්ණව ගෙදරින් පිටකරන්න ශෙරීන් තීරණය කරලා ඉවර. ඒක අමාරුවෙන් හරි කරන්න වෙනවා. වෙන දෙයක් වගේද? වෙන දෙයක් නම් කඩෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගහෙන් කඩා ගන්න පුළුවන්. ඒ වගේද නම්බුව? නම්බුව රැක ගන්න හැටි ශෙරීන්ට උගන්වන්න දෙන්න එපා. අපි දන්නවා. පූර්ණ ගෙදරින් ගිය ගමන් ශරීරට කරන්න තියෙන්නේ දේපල ටික මාධවීට ලියන එක. ඒක නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. දෙන්න එක්කලා එනකොට මං දැනගත්තා මොකක් හරි නැටුමකට තමයි කියලා. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට. ඔහෙ කඩ වහගෙන ඉන්නකෝ. ඒක මම අම්මත් එක්ක බේර ගන්න. පූර්ණ ගෙදරින් ගියොත් හැම දෙයක්ම අයිති වෙන්නේ සමාධිට. මාධවීට දෙන්න තියෙන දේවල් දීලා ඉවරයිනේ. ශරීරෙන් කොම්පැනිය සමාධිට දුන්නානේ. එහෙමද? ඊටු දේවල් දෙන්න ඕන මාධවීට. මං ඒකට ඉඩ තියන්නේ නැහැ. මෙයාත් එක්ක වාද කළ වැඩක් නැහැ අම්මේ. මෙයා කියනවා අපේ අම්මා අහන්නේ නැහැ. අර මං ජුවෙලරිස් අරන් ගිය වෙලාවේ මා පොලිසියට අල්ලලා දෙයි කියලා මැරෙන්න ඇදුවා. කෝ අම්මා තාමේ ගැන මගෙන් ඇහුවද? නෑනේ. මෙන්න මෙහි අපි මෙහාටලා ඉමු. මං ඇත්තටම හිතුවා ආම අමතක කරා වගේ අම්මා හින්දා කියලා. ඒත් හුඟ දෙනෙක් කිව්වා වෙන මොන හරි හේතුවක් ඇති කියලා. ඒත් මම ඒගොල්ලන්ව විශ්වාස කරේ නැහැ. ඇත්තටම මං විශ්වාස කරන්න කැමති වුණේ නැහැ. ඉතින් දැන් මගේ ඇස් ඉස්සරහා පිට මිද්ද වෙන මොනවාද? මේවට ගෙදරින් හොයලා දුන්න මනමාලය වෙන්න ඇති නේ. ෂා. හොඳයි. බොහොම හොඳයි. මං හිතන්නේ ඔයාලට තාම මං කවුද කියලා මම කියලා නැතුව ඇති. ඉතින් දැන් කියන්නම වෙනවනේ. මම සමහර විට කියයි මං පිස්සෙක් කෙල්ලෝ බයිට් එකට කරපු දේවල් වලට රැවටෙන්න තරම් මම මෝඩෙක් කියලා. ඒ සේරම ඇත්ත. මම මෝඩෙක්. මෙයා කරපු ලොකු විහිළුවක් මං ඇත්තට බාරගත්තා. මගේ මුළු ජීවිතේම පරදොර තිබ්බා. මොනවා කරන්නද? මේ මගේ මෝඩකම. මම යනවා. අනුපම දැන් ડોක්ටර් ඔය ගැන වැඩි හිතන්න එපා. මං එහෙම කිව්වේ මේ අම්මා අච්චි මට කියන්න කියලා කියපු හින්දා. මං තාත්තට මේ ගැන කියලා බලන්නම්කෝ. සමහරවිට තාත්තා කැමති වෙන එකක් නෑ අච්චිත් එක්ක කතා කරන්න. ආච්චි කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අපි බැන්දර ආච්චිට බය ඇති. ડોක්ටර්ගේ අම්මගේ වැඩේ හින්දා තමයි අම්මාච්චි බය වෙලා ඉන්නේ. දැන් නම් ඒ හැමෝම නිස්සද්දයි. දැන් අම්මගේ ඔළුවේ තියෙන සමාධිය බන්දලා දෙන එක ගැන තමයි. දොස්තර මහත්තයා දැන් දාවේ? ඔව්. මම නිරාශයට දොස් කිව්වා. ආච්චිව තනියම හොස්පිටල් එකට යවුවයි කියලා. කොහෙද ඉතින් මට එන්න දුන්නෙම නෑනේ. නිරාෂා
ඉස්පිතාලේදී අර ඇටෙන්ඩන්ට් එක්ක ඇවිල්ලා ඔයාගේ අක්කා අරන් ගිය මහත්තයා මට හම්බුණා. ඉතින් දැන් අක කොහෙද ඉන්නේ? මට යාන්තමට වගේ හැඩෝරකම් මතක තිබුණා. ඒ හින්දා මං කතා කළා. අක්කා කොහෙද ඉන්නේ කියලා කියන්නකෝ. ඒ මහත්තයාට මාව මතක තිබ්බේ නෑ. ඒත් කතා කරුවට පස්සේ තේරුණා මං කවුද කියලා. ඊට පස්සේ මගහැරලා යන්න ගියා. අයියෝ කිසිම විස්තරයක් අහගත්තේ නැද්ද? අඩුම තරමේ අක්කා යාළඟ ඉන්නවද නැද්ද කියලාවත්? ඒ මහත්තයා මාව අඳුරගත්තට පස්සේ හොඳටම බය වුණා. කිසිම දෙයක් නොකිය යන්න ගියා. ඉතින් මම පස්සෙන් එලවන්නේ. මම ආච්චිට තිබ්බේ ඇඟේ එල්ලීලා හරි විස්තරය අහගන්න. ඒ මහත්තයා කිසි දෙයක් කියන්න කැමති වුණේ නැහැ. අපරාදේ මාව එක්කන් ගියා නම් මම පස්සෙන් ගිහින් හරි ඉන්න තැනක් බලා ගන්නවා. ඔහොම මේ නිකන් පැනලා යන්න දෙන්නේ නැහැ. කලබල වෙන්න එපා. හොස්පිටල් එකට ආවා කියන මේ ළඟපාත කෙනෙක් නේ. අපි නිමාඩු හොයමු. අපිට හොයාගන්න බැරි වෙන එකක් නෑ. දරුවා හැදෙන්නේ මහත්තයාගේම දරුවෙක් විදිහට නම් කවුද කැමති පරණ දේවල් ඔසලා ප්‍රශ්න ඇති කරගන්න? අනුපම මං ගැන වැරදිට හිතා ඉන්න එක හරි නැහැ. එයාව මීට් වෙලා මං කවුද කියලා තේරුම් කරලා දෙන්න ඕනේ. ප්ලීස් සමාධි. මට ඒක ෆෝන් නම්බර් එකක් දෙන්න. ඔයා කිසිම දෙයක් කියන්න ඕනේ නැහැ. ඇයි එහෙම කියන්නේ? අනූපම මං ගැන වැරදියට හිතාන් ඉන්න එක හොඳයි. ඒක කොහොමද හොඳ වෙන්නේ? එතකොට එයාට පුළුවන් මාව ඉක්මනටම අමතක කරන්න. ඔයා මේ තරමට සෆර් කරන්නේ ඇයි කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඔයා මගේ ජීවිතෙන් දැකලා තියෙන එක පැත්තක් විතරයි සෙනුර. ඒකයි ඔයාට හිතා ගන්න බැරි. ඔයා දැක්කේ කිසිම වගකීමක් නැති සැහැල්ලුවෙන් hina වෙවි ඉන්න කැමති සමාධි කෙනෙක්ව. ඒත් මට දැන් එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. මට හිතෙනවා සෆර් කරන්නේ බොරු දෙයක් වෙනුවෙන් කියලා. ඔයාගේ පේරන්ට්ස් ආ නැරෝ මයින්ඩඩ් පේරන්ට්ස් නෙමෙයි. මං හිතනවා අනුපම ගැන ඒගොල්ලන්ට කිව්වොත් සෙනුර ලංකාවේ හුඟක් මිනිස්සු එහෙම තමයි. ඒගොල්ලෝ මත පිටින් පෙන්නන දෙයට වඩා ඇතුලෙන් හිතන විදිය හුඟක් වෙනස්. but I think හොඳට මතක තියාගන්න. අම්මටවත් තාත්තටවත් අනුපමගේ නමවත් ඇහෙන්න ඉඩ තියන්න එපා. ඔයා ඒගොල්ලන්ට අඟවන්න ඕනේ මං එහෙම කෙනෙක් ගැන කියලාවත් නැහැ කියලා. තේරුණාද? මන් දන්නවා. අද අනුපමට හුඟක් දුක හිතෙන්නේ නැති. ඒත් මං මොනවා කරන්නද? අනුපමද ප්‍රැක්ටිස් ආපන දිසා බලන්න ගිහලා ගන්න. අනුපම ගෙදරද? කාලෙකින් ප්‍රැක්ටිස් යන්න එළියට බහිනකොට මං හිතුවා දැන්වත් හිත හදාගෙන ඇති කියලා. මං අවවාද ටිකකුත් දීලා යව්වේ. අපල කාලේ ගෙවුණා නේද කියලා මං බොහොම සන්තෝෂෙන් හිටියේ. ඇය භාගයක් ගියේ නැ මෙන්න ආපහු වෙනවා. මගේ මූණවත් බලන්න නැතුව කාමරේට වැදිලා දොර වහගත්තා. අනුපම මට කියලා තිබ්බ නේද ප්‍රැක්ටිස් වෙනවා කියලා. මොනවද මේ මිනිස්සුන්ට උනේ? මට නම් හිතා ගන්නවත් බෑ මගදී මොන හෙනහුරෙක් පාත් වුණාද කියලා. ගිහින් බලන්නකෝ. අනුපම උඹට මොකද උනේ බං? අර මේ තාත්තා කියනවා වගේ අතරමඟදී යකෙක්වත් ගැහුවද? ඔබ කිව්වා හරි මචං. සමාධි වෙනස් වුණේ අම්මා හින්දා නෙවෙයි. ඒකට මගෙන් ඈත් වෙන්න ඕනලා තිබ්බේ. මචං ඔය මං කියන වෙන වෙන දේවල් වැරදෙන්න පුළුවන්. හැබැයි මං කෙල්ලෝ ගැන කියන දේවල් කවදාවත් වරදින්න විදියක් නැහැ. එයාට ඕනුනේ සල්ලිකාරෙක්ව බඳින්න.
එහෙම නැත්නම් ගෙදරින් කතා කරලා දුන්න පළියට මෙච්චර ඉක්මනට කොල්ලත් එක්ක ගිහලා රෙස්ටෝරන්ට් ගන්න ලව් කරන්න යට බෑ. ඒ කියන්නේ සමාධි වෙන කොල්ලෙක් එක්ක ලව් කරනව දැක්කද? ඔව්. දැක්කම සල්ලිකාරයෙක් කියලා කියන්න පුළුවන්. සමාධි මොකද දැක්කද? උඹගෙන් ඒකට කතා කරුවේ නැද්ද? ෂුවර් එකටම සමාධිය කොල්ලට කියන්නේ නැති මේ වෙනකන් කිසිම කොල්ලෙක් එයාගේ අතෙන්වත් අල්ලලා නැහැ කියලා. ෂිට්. අපරාධේ. උඹට තිබ්බ ගිහලා කතා කරන්න. එහෙනම් උඹට බලාගන්න තිබ්බා සමාධි කොල්ලත් අරගෙන දෙන රන් එක. මචං උඹේ හිතේ ඉන්න ඔය අහිංසක පියතුරු කෙල්ල තාම මේ ලෝකෙ ඉපදිලා නැහැ. ඒ කෙල්ල කවදාකවත් ඉපදෙන්නෙත් නැහැ. දැන්වත් ඒක තේරුම් ගනි. මට තාත්තත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? කියන්න. නිරාශයට ඉන්නේ ආච්චි විතරයි කියලා තාත්තා දන්නවනේ. ඔව්. තාත්තේ මේ ආච්චි කියනවා තාත්තත් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා. ඒ මොකටද? අපි එක්තම් වෙන්න කලින් වැඩිහිටියෝ විදියට තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. ඒ විදියට වැඩිහිටියෝ එක්ක හොයලා කතා බහ කරන්න ඕන දෙන්නේ කසාද බඳින්න කලින්. ඔය දෙන්න කසාද බඳින්න කලින් නිරාසක ආච්චිට එක අමතක වෙලාද තිබුණේ? මම නිරාසාව මැරි කරේ මගේ කැමැත්තට. ආච්චි කියපෙන්ද නෙමෙයි. ඒක කොයි විදියට සිද්ධ වුණත් නිරාසගේ ආච්චිට කියන්න අපිට කතා කරන්න තව දෙයක් නැහැ කියලා. මං තාත්තා කියපු දේ අහුවනේ. සමාධිය මැරි කරනකන් නිරාශාව එක්කෙනෙකුට ටිකක් කල් දාන්න කියන එක. තාත්තත් මං කියන දේ අහන්න ඕන ඉතින්. මට ඔයා කියන දේ අහන්න තිබුණා. ඔයා නිරාශාව බඳින්න කලින් මට ඒ ගැන කිව්වනා. ඔයා ඒ සේරම කරේ අපි අමතක කරලානේ. අපි එපයි කියලානේ. දැන් ඉතින් අපි මොකටද? මම ඒක කිව්වනම් තාත්තලා මට කවදාවත් නිරාශාව බඳින්න දෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඔයාට අපි ඕන නම් ඔයාට අපිට නිකමටවත් මේක ගැන කියන්න තිබුණා. නිරාසගේ ආච්චිව මුණ ගැහෙන්න මට කිසිම වුණාවක් නැහැ. අනික එහෙම කරලා ෂෙරින්ගේ හිත රිද්දන්න මම කැමති නැහැ. ඒ හින්දා අපි මේක ගැන කතා නොකර ඉදින්. වාඩි වෙන්න සමි. මොනවද බොන්නේ? මුකුත් එපා මම යන්න. සමාධි ඔයා හම්බෙන්න මැනේජර් කෙනෙක් කියලා තියෙන ඔෆිස් එකේ. මම ඉක්මනට එන්න. සමාධි මම යන්න. නෑ. ඔය එන්න මං එනකම්. කාරින් පුතා. මං ඉඳලා සමාධිගේ බිස්නස් වල ඩිස්ටර්බ් වෙනවා නේද? ඒ වුණාට පුතා ආවට පස්සේ එයා හරි සන්තෝෂෙන් ඉන්නේ. මම පුතත් එක්ක කතා කරන්න බෑ හිතේ. සමාධි නැති වෙලාවක් බලලා. ඇයි ආන්ටි? සමාධිට ඉංග්‍රීසි වලදී බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද? නැහැ. ඇයි ආන්ටි එහෙම ඇහුවේ? එයා ප්‍රොපෝසල්ස් බලන්න කියලා කිව්වට මට හිතෙනවා එයාගේ හිතේ වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආන්ටිට එහෙමක් දැනෙනවද? අම්මෙකුට දරුවෙකුගේ හිතේ තියෙන දේවල් ඉවෙන් මගේ තේරෙනවා. මට හිතෙනවා සමාධිගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා.
මං දන්නවා සමාධි පුතාට හැම දෙයක්ම කියනවා කියලා. මට මොකුත් කිව්වේ නෑ ආන්ටි. පුතා හිමීට අහලා බලන්න. සමාධි මැඩ කරන්න කැමැති දුන්නේ ඇත්තමද කියලා. එයාට මෙහෙදි නම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එම හිටියා නම් එයා ඉස්ලාම් කියන්නේ මට. මට ඕනේ සමාධි සතුටින් ඉන්නවා දකින්න. එයාගේ සතුට තමයි මගේ සතුට. එයා ටිකක් හරි දුකෙන් ඉන්නවා නම් මට ඒක දරා ගන්න අමාරුයි. පුතා ඒ ගැන හොයලා මට කියනවා නේද? ඔව් ආන්ටි.